සූරිය එක්සත් මානව හිමිකම් සංවිධානයේ කාන්තා ළමා කටයුතු පිළිබඳ අධ්‍යක්ෂකවරට සේවය කරනවා. මේ අවස්ථාවේදී අපේ ගරු සභාපති නීතිඥ අමරසේන මහත්මයාගේ ආශිර්වාදය සහ මඟ පෙන්වීම අපිට සම්පූර්ණයෙන් ලැබී තිබෙනවා. අධිකරණ කටයුතු නිසා හම්බන්තොට සිට එතුමාට කොළඹට එන්නට අපහසු වූ නිසා අපි එතුමාව ආදරෙන් ගෞරවයෙන් මතක් කරමින් අපි අපේ නීතිඥ අධ්‍යක්ෂක මහත්මයා නලින් මහත්මයා ඉතා පැහැදිලිව කිව්වා අපි පහුගිය දවස්වල වෙච්ච ළමයින්ට වෙච්ච අතවර කිහිපයක් පිළිබඳව මේක ශෝකජනකම සිද්ධි තමයි. මේ ළමයින්ට පොලිසියනුත් ගහනවා, දෙමව්පියෝ හදන්න කියලා ගහනවා, පාසලෙන් හදන්න කියලා සමාලාවට ගහනවා. ඒ ASCII ඒ අතරතුර අසල්වැසියනුත් ළමයින්ට ගහනවා. දැන් පෙරේදා වෙනකොට අපිට අධ්‍යක්ෂකතුමනි හම්බෙච්ච අලුත්ම තවත් විස්තරයක් තමයි දෙවලපොළ මිනුවන්ගොඩ පොලිස් ස්ථානය. තමුන්ගේ වයස අවුරුදු 5මාරක් වෙන පිරිමි දරුවා අම්මයි තාත්තයි නැති වෙලේ යුද හමුදාවේ විශ්‍රාම ගිය නිලධාරියෙක් මහත්මයෙක් ඉතාම අධිකව බීමත්ව සිට මේ දරුවා මල් නැත්තක් තමුන්ගේ ගෙදරින් කඩාගත්තා කියලා දරුවාට හොඳටම කෝටුවකින් පහර ගැසෙනවා. ඒතර අලුත්ම කතන්දරේ තමයි සියලු දෙනාටම අමතරව අසල්වැසියනුත් මේ දරුවන්ට ගහනවා කියන්නේ. ඉතින් දරුවන්ට කරන වද හිංසා නවත්තන්න කියලා අපි විශේෂයෙන්ම අද මෙතන කතා කරන්නේ. අපි දන්නවා අපිට මේ අලුත්ගම පොලිසියේ සිද්ධිය අපි කතා කර වයස අවුරුදු 14යි ඕටිසම් තියෙන දරුවෙකුට මානසික වයස 16 මානසික වයස 6 ළමයට ගහපු සිද්ධියේදී ඒ සිද්ධියේදී විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ළමයා ගියාම අධිකරණ වෛද්‍ය නිලධාරිතුමා ළඟට නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිතුමා කතා කරලා තියෙන විදිය දරුවාගේ පියා අපිට කියනවා. ඊටාම ශෝකජනකයි. බලමු. අංගොල ගන්න මේගොල්ලෝ මේ අරස්මත් කරන මිනිස්සු මේගොල්ලෝ කියලා. අරස්මත් කරන මිනිස්සු මේගොල්ලෝ මේගොල්ලෝ කියන අංගොලට ගන්න එහෙමද නිකන් මාපෝ ඒක අහෙන්නත් බෑ. එයා කතා කරමු ජයවර්ධන ටික. මේගොල්ලෝ අපි අරස්මත් කරන මිනිස්සුලු. ඒක නිසා මේගොල්ලෝ ගෙනියන දාන අංගොලට කියලා මේ ළමයා අධිකරණ වෛද්‍ය නිලධාරිතුමා මේ දරුවගේ තාත්තට කියනවා නම් මේ දරුවව අංගොඩ ගිහිල්ලා දාන්න කියලා. දැන් මොකද වෙන්නේ? අපි හැම වෙලේම පොලිසිය වැරදි කරනවා. එක තැනකින් වෙන වැරද්ද ඉස්පිරිතාලෙමුත් වෙනවනේ, සංවිධානවලුත් වෙනවනේ, රටෙන්ම වෙනවනේ. අපි ගොඩක් වෙලාවට බලන්නේ ළඟ විතරයි. අපි කියන්නේ මේ නිලධාරියට දඬුවම් කරන්න විතරයි. අපේ සංවිධානයේ දඬුවම් විනය ඕනේ, අපේ හාමුදුරුවෝ කිව්වා වගේ විනය ඕනේ, දඬුවම් ඕනේ. නමුත් දඬුවම නෙවෙයි අවසානය. මේ අකටයුතු වලට තියෙන තිත අපි ගරු ජනාධිපතිතුමාගෙන් ආණ්ඩුවෙන් ආදරණීය අම්මා තාත්තගෙන් සියලු දෙනාගෙන් මුළු රටෙන්ම ඉල්ලන්නේ දඬුවම පස්සේ විතරක් යන්න එපා. ඒක කලස්තර දැමීමක් වෙනවා. දරුවන්ට අත තියන්න එපා. දරුවන්ට කරදර කරන්න එපා. මොකද තමුන්ගේ හැම මතු පිටට කුටි කන දරුවාගේ මානස තැලෙනවා. ඒ දරුවාගේ හිත තැලෙනවා. තවත් රෝගීන් කොටසක් අපේ රටට අනාගතයේදී බිහි වෙන්නේ මේ තිත නොතබා ඒ වෙලාවට දඬුවම් දීගෙන මිනිසුන්ව සැනසීමේ ක්‍රියාපටිපාටි යන නිසා කියලා අපි කියනවා. ඒතර මේ ඉස්සෙල්ලාම මේක මේ අපේ රටට ගේන්නේ මේ නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිතුමා මෙහෙම කතා කරා කියලා මූණු පොතේ සඳහන් කරන්නේ අලි සහීර් මෞලානා කියන මහත්මයා. ඒ වගේම තමයි මේ වගේ සිදුවීම් වලදී අපි මුළු රටටම තව පණිවිඩයක් කියනවා. අපි ශ්‍රී ලංකාවට කියනවා එක්සත් මානව හිමිකම් සංවිධානයේ පොලිසිය මුස්ලිම් දරුවෙකුට ගැහුවේ නැහැ. පොලිසිය දරුවෙකුට ගැහුවා කියලා ප්‍රවෘත්තිවල කියනවා. පත්තරවල කියනවා. ඔව් පොලිසිය ගහලා තියෙනවා. හැබැයි මුස්ලිම් දරුවෙකුට පොලිසිය ගැහුවේ නැහැ. ඒ දරුවා ඔබේ දරුවෝ විය හැකි. ඒ දරුවා තවත් කෙනෙකුගේ දරුවෝ විය හැකි. පොලිසිය දරුවෙකුට පහර ගැසුවා. ඒතර බොරදියේ මාළු බාන සමහර නෝනාවරු සහ මහත්වරු උත්සාහ කරනවා මේක මේ ජාතීන් අතර ප්‍රශ්නයක් කියලා කියන්නේ නැහැ. පොලිසිය පහර දුන්නේ දරුවෙකුට. අපි කටයුතු කරන්නේ දරුවන්ට පහර දීම සහ අකටයුතු කරන නවත්තන්න. මෙතන ජාතිවාදී ප්‍රශ්නයක් එහෙම කොහෙත්ම නැහැ. ඒක නිසා අපි ඊළඟට තමයි රටෙන් ඉල්ලන්න ඕනේ සහ සංවිධාන වලින් ඉල්ලන්න ඕනේ නියමිත අරමුණක් කරා නියමිත විදිහට හරි විදිහට බැලීමට අපි පුරුදු විය යුතුයි. අපි ඇති සැකයෙන් කතා කළ යුතුයි. ඒ විදිහට අපි කියනවා දරුවන්ට පහර දෙන්න එපා, දරුවන්ව ආරක්ෂා කරන්න. ඊට පස්සේ අහල පහල මිනිස්සු දරුවන්ට ගහන්න යන්න එපා. ඊළඟට අපි එතනින් දැක්කා දෙවලපොළ සිද්ධියේදී මිනුවන්ගොඩ පොලිසියට අදාළ දෙමව්පියෝ දරුවෝ ගැන හරියට විස්තර දන්නේ නැහැ. තාත්තා දන්නේ නැහැ දරුවෝ බලාගන්නේ මේ ගහපු මිනිස්යාගේම බහරියාව කියලා. කොල්ලන්ලා තියලා යන්නේ මේ ගහපු මිනිස්යාගේ බහරියාවට පඩියක් දීලා.
තාත්තා දන්නේ දරුවා බලාගන්න කෙනාගේ නම. ඉතින් එහෙම වෙන්නත් බෑ. දෙමව්පියන්ට වගකීමක් තියෙනවා දරුවෝ ගැන හොඳට හොයලා බලලා කටයුතු කිරීම. ස්ථීර විසඳුමක් දෙන්න, දඬුවමක් දෙන්න, නමුත් ඉස්සර විසඳුමකට යන්න, ජාතීන් පිළිබඳව කතා කිරීමෙන් අපි නවතින්න ඕනේ. මොකද අපි කවුරුත් පස් මහ බැලුම් බලලා මේ ලෝකෙට වැඩි නැති නිසා. මම සිංහල වෙන්නේ මම සිංහල දෙමව්පියන්ට ඉපදුණු නිසා. ඔබ මුස්ලිම් වන්නේ ඔබ මුස්ලිම් දෙමව්පියන්ට ඉපදුණු නිසා. ඔබ දමල වන්නේ ඔබ ද්‍රවිඩ දෙමව්පියන්ට ඉපදුණු නිසා. ඒක නිසා අපි මේ රටට ඉපදිලා සතුටින් ඉගෙනගෙන රැකියාවක් කරගෙන සමාදානෙන් ජීවත් වෙලා මේ ඉපදිච්ච පොළවට බරක් නැතුව මේ පොළොව යටට යන දවස තමයි ඔබ මිනිස්සෙක් කියලා ආඩම්බරෙන් කියන්න පුළුවන්. ඒක නිසා එක්සත් මානවික සංවිධානයෙන් ඉල්ලන්නේ බොහොම පුංචි දේවල්, බොහොම සරල දේවල්. අපේ හාමුදුරුවෝ කියෝ වගේ ගුණාත්මක සමාජයක්, විනය තියෙන සමාජයක්, ආගම දහමට ගරු කරන සමාජයක්. අපි ඉල්ලනවා දෙමව්පියන්ගෙන්. කරුණා කරලා කතා කරන්න දෙමව්පියෝ මේ ඉරිදට සහ පොය දවසට ටියුෂන් යවන එක ගැන නෙමෙයි බලන්න ඕනේ. තමුන්ගේ දරුවා වැදගත් ගතිගුණ ඇති ගුණාත්මක දරුවෙක් කරලා මේ ශ්‍රී ලංකාව ලස්සන කරන්න. ඊළඟට අපේ නීතිඥතුමාත් කතා කරා, අපේ හාමුදුරුවෝත් කතා කරා. හැමතැනින්ම මිනිසයාට අසාධාරණයක් වුණාට පස්සේ අපිට යන්න තියෙන්නේ මානව හිමිකම් කොමිෂන් සභාව. මානව හිමිකම් කොමිෂන් සභාව අපි සිවිල් සංවිධානයක්. අපි මානව හිමිකම් රැකීම සහ ප්‍රවර්ධනය කිරීමට සහයෝගී වෙන කොටසක්. එතකොට මේ දවස් ටිකේදී මුහුණු පොතේදී බොහොම ඇහෙන දෙයක් තමයි මානව හිමිකම් කොමිෂන් සභාව ජනතාවට කන් දෙන්නේ නැහැ කියන්නේ. අපි දකිනවා මුහුණු පොතේදී බොහොම තදින් හඬනවා. ජනතාව හඬනවා. මානව හිමිකම් කොමිෂන් සභාව නැත්තම් අපි කාටද කියන්නේ අපේ තොරතුරු බාරගන්නේ නැහැ කියලා. අපි දකිනවා ගරු සභාපතිතුමිය දීපිකා උඩකම මැතිණිය බොහොම හරවත් කතාවක් කරනවා. අපි හාන්සිපුටු ਵਿਚාරකයෝ නෙවෙයි. මානව හිමිකම් කැඩුනම මානව හිමිකම් කොමිෂන් සභාවට ජනතාවට එන්න කියලා එතුමිය ආදරෙන් සහ ගෞරවයෙන් අපි කැමතියි. එතුමිය බොහොම හොඳ නායිකාවක්, හොඳ කාන්තාවක්, හාන්සිපුටු ਵਿਚාරිකාවක් නොවනවා නම් අපි බොහොම කැමතියි. ඊට කලින් කියනනම් අපි දැන් මුහුණු පොතේ දකිනවා මේ දුමින්දු කඩිගම මහත්මයා බොහොම වේදනාවෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙන එතුමාගේ දුක කියනවා. සංස්කෘතික අමාත්‍යාංශයේදී වෙන වංචාවන්, දූෂණයන් එළිකිරීම පිළිබඳව ඒ පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාවට 2017 මාර්තු වල දාන පැමිණිල්ලට අද දක්වා කිසිම ආරංචියක්, තොරතුරක්, සාධාරණයක්, විමර්ශනයක් වෙලා නැහැ කියලා දුමිදු කඩිගම මහත්මයා කියනවා. එතුමා රාජ්‍ය සේවයෙන් වසර 6ක් රාජ්‍ය සේවයේ ඉන්නකොට පහ කිරීමක් සිදු වෙලා තියෙනවා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළ නිසා. නමුත් අද වෙනකල් එතුමා රැකියාවක් නැතුව තමුගේ දරුපවුල බලා ගන්න වෙලා තියෙනවා කියන්නේ එතුමා හඬ ගහන්නේ ඇයි? වැරදි කරපු කෙනාට වඩා මට දුක මානව හිමිකම් කොමිෂන් සභාවෙන් මගේ දුක අහන්නේ. එහෙම තත්ත්වයක් තියෙනවා නම් අපි රටක් විදිහට බොහොම කනගාටු වෙනවා. වේයන්ගොඩ පුනරුත්ථාපනය සඳහා තමුන්ගේ දරුවාව බාර දෙන දෙමව්පියෝගේ අම්මා කියනවා 21 වෙනිදා අපි 1996ට කතා කරනවා. අපිට ලියලා එවන්න කියනවා. 22 වෙනිදා අපි කතා කරනවා 30 වතාවක්. 30 වතාවක් 1996ට 30 වතාවක් දුරකථන ඇමතුම් ගන්නවා. දුරකථනයේ එස වෙන්නේ නැහැ කියලා. අපි අහනවා. ඒ අම්මා අපෙන් අහනවා 21 වෙනිදා මගේ පුතා මං දැක්කේ නැහැ කියලා කියනකොට 21 වෙනිදා මගේ පුතාට ගහලා කියලා කියනකොට 18 වෙනිදා මම පොලිසියට යද්දී අම්මේ බුදු අම්මේ කියලා හඬනවා මට ඇහෙනවා කියලා. මම කියනකොට 1996න් මට උත්තර දුන්නේ නැහැ. 21 මම කියද්දි මේ කතාව. 21 මම කියද්දි මේ කතාව ඇහුවනම් මගේ දරුවට 29 වෙනකන් ඉන්න ඕනේ නෑ නේද බෙහෙත් කරවන්න. 27 වෙනිදා නඩුවාරේදී නීතිඥවරයෙක් මගෙන් අපි විශේෂයෙන් අවසරයක් අරගෙන විශේෂයෙන් වෛද්‍යවරයෙක්ට යොමු කරනවා. ඒ අම්මා අපිට කියනකොට 21 වෙනිදා මම කියනකොට ප්‍රශ්නේ ගැන බැලුවනම් පොලිසියෙන් ඇහුවනම් 29 වෙනිදා වෙනකන් අපිට නිසි වෛද්‍ය ප්‍රතිකාර උපකාර දෙන්න තිබුණා නේද කියලා අන්න එතකොට අපිට කතා කරගන්න බැරි වෙනවා මානව හිමිකම් රැකීමේ සංවිධානයක් විදිහට. වේයන්ගොඩ දරුවෝ 5 දෙනාගේ අම්මා. ආමුද දරුවෝ 5 දෙනාගේ අම්මා අපිට මොනවද කියන්නේ කියලා. මොකද අපි හැම වෙලේම මානව හිමිකම් සංවිධානයක් විදිහට අපි ජනතාව පුහුණු කරනවා. අපේ මතම රැඳෙන්න නෙවෙයි. අපි අධ්‍යාපනයක් දැනුමක් දෙන්නේ මානව හිමිකම් සහ තමුන්ගේ යුතුයකම් ඉෂ්ට කරගන්න. අපිට හිමිකම් ගැන කෑ ගහන්න, මානවයාගේ හිමිකම් ගැන කෑ ගහන්න නම් මානවයා යුතුයකම් ඉෂ්ට කරන්නත් ඕනේ. ඒ වගේම මේ සියල්ල කරන්න අපිට රටක් ඉතිරි වෙන්නත් ඕනේ. ඒ නිසා එක්සත් මානව හිමිකම් සංවිධානය හැම වෙලේම රට රකිමින් ඉදිරියට යන
සංවිධානයක්. මුදලට වැඩ කරන සංවිධානයක් නෙවෙයි එක්සත් මානවිකම් සංවිධානය. එක්සත් මානවිකම් සංවිධානයේට එකතු වෙලා ඉන්න සියලුම බුද්ධිකයන් හොඳ හදවතක් ඇති. තමුන් ඉපදුන රට වෙනුවෙන් යමක් කිරීමට කැමැත්තක් දක්වන සහ උවමනාවක් ඇති පිරිසක් තමයි එක්සත් මානවිකම් සංවිධානයට එකතු වෙන්නේ. අයිබෝන් මම කම්පියුටර් කරනවා. අයිබෝන් मैडम लोग लैंग्वेज कता कर हम लोग डॉक्टर के लिए कता कर लोग को असाधारण सुना मैंने अंदर में केवल पिटेवल इतनी नहीं तो बहन को लगी है तो बता रहा है ऐसे क्यों नहीं हो ඉතින් අපි අහන්නේ අපි කිසිම අපේ එක්සත් මානවිකම් සංවිධානය කිසිම සංවිධානයකටවත් රජයේ කිසිම ආයතනයකටවත් වැරදි කියන සංවිධානයක් නෙවෙයි. අපි කතා කරන්නේ පුද්ගලයන් විසින් කරන වැරදි ගැන නෙවෙයි. අපි කතා කරන්නේ මේ සිස්ටම් එක ගැන. නැත්නම් මේ ක්‍රමවේදය ගැන. ක්‍රමවේදය හැදුවේ නැත්නම් පුද්ගලයෝ විතරක් හදලා වැඩක් වෙන්නේ නැහැ. මොකද මේ වැරදි ක්‍රමවේදයටම තමයි මිනිස්සු එකතු වෙන්නේ. ඒක නිසා එක්සත් මානවිකම් සංවිධානයේ අපි කියනවා ජනාධිපතිතුමා රාජ්‍ය සේවය විනිවිද පෙරණ සේවයක් කිරීමට. මෙන්න මේ වගේ ලස්සන විනිවිද පෙරණ සේවයක් කිරීමට රාජ්‍ය සේවය කටයුතු කරගෙන යනවා කියලා අපි විශ්වාස කරනවා. අපි බලාපොරොත්තු වෙන්නේ. නමුත් යම් ආයතනවල යම් ස්වාධීන සංවිධාන කියලා තැන්වල නිලධාරී වැටුපක්ද ලැබමින් ඒ වැටුපට අනුව වත් සේවයක් නොකරයි නම් ජනාධිපතිතුමාගේ ඒ ලස්සන සිතුවිල්ල එහෙම නැත්නම් මේ රට ලස්සන කරන්න වැඩ කරනවා නම් රාජ්‍ය සේවයේ මේ විදිහට විවිධ පේන්න කරන වැඩසටහනට කරු පැල්ලන් තියෙන ලොකු නෝනාවරු සහ මාත්‍රු එහෙම නැත්නම් හාන්සිකුටු විචාරකයෝ පන්නා දාන්න කියලා අපි ඉල්ලා සිටිනවා ගරු ජනාධිපතිතුමා. රාජ්‍ය නෝන සංවිධානය කියලා රටේ නම නැති කරනවා නම් මුදලට ශ්‍රී ලංකාව කරනවා නම් ජනාධිපතිතුමනි සොයා බලන්න වෙන්නේ සංවිධානය ගැන. සොයා බලන්න රාජ්‍ය ආයතනවල නිලධාරීන් කරන වැඩ කටයුතු ගැන. ඔවුන්ගේ හදවත සහ ඔවුන්ගේ මුඛය මේ දෙකම එකට වැඩ කරනවාද කියලා සොයා බලන්න. සොයා බලලා පටන් ගන්න දඬුවම එතන. ශ්‍රී ලංකාවේ නම නැති කරන යමෙක් වේද? තමගේ උපන් රට විකුණාගෙන කන යමෙක් වේද? දරු ජනාධිපතිතුමනි කටයුතු කරන්න එවැනි සංවිධාන සහ එවැනි මිනිසුන් නැති කිරීමට සහ තමුන්ගේ උපන් භූමිය වෙනුවෙන් වැඩ කරන මිනිසයා වෙනුවෙන් වැඩ කරන උපන් රටට යමක් කරලා පොළොවට බරක් නැතුව මැරෙන්න උත්සාහ කරන ජනතාවට උත්සාහ කරන නායකයන්ට නායකයෝ වෙන්න නොදෙන අයට සහ ඒ වැඩ කරන අයට වල කපන අයටයි වල කැපෙන්න ඕනි ශ්‍රී ලංකාවේ. බොහොම සාධාරණව මොකද අපිට අපි කියන්නේ නැහැ කිසිම සංවිධානයක් වැරදි. අපි කියන්නේ නැහැ කිසිම පුද්ගලයෙක් වැරදි. අපි කියන්නේ නැහැ කිසිම ආයතනයක් වැරදි. අපි කියන්නේ යම් සිදුවීම් වෙනවා. මේ කියන සෑම වචනයක් පාසා අපිට මේවා අපි කියන්නේ සත්‍යයි කියන උපු කරන්න කරුණු කාරණා සහ සාක්ෂි තියෙනවා. ඒ වගේම අද එක්සත් මානවිකම් සංවිධානයේ ගරු සභාපතිතුමා සහ අධ්‍යක්ෂකවරු සහ රටේ ඉන්න සියලුම කණ්ඩායම් අපි මුළු ලංකාවට කියනවා. ඔබ 119 අමතනවා නම් ඔබගේ පැමිණිල්ල ඔබගේ කටහඬ රෙකෝඩ් වෙනවා. පටිගත වෙනවා. ඔබ බැංකුවකට අමතනවා නම් ඔබ යම් සේවා ස්ථානවල අමතනවා නම් ඔබගේ කටහඬ පටිගත වෙනවා. ඔබ එක්සත් මානවිකම් සංවිධානයට අමතනවා නම් අපි රටකම කියන ඔබේ කටහඬ පටිගත කරනවා ඉදිරියේදී අපි කොහොමද? ඒ ගැන අරුම පුදුම වෙන්න ඕනේ නැහැ. මුදලක් නොගෙන රට වෙනුවෙන් වැඩ කරන කොටසකට තියෙන සාක්ෂිය මොකක්ද? තමුන්ගේ හෘද සාක්ෂිය. නමුත් අපිට හෘද සාක්ෂිය පෙන්වන්න විදිහක් නැහැ. ඒක නිසා අරුමයක් නෙවෙයි.
පුදුම වෙන්න එපා. මඩ ගහන ලෑස්ති වෙන්න එපා. ඔබ සත්‍ය පවසනවා නම් ඔබේ කටහඬ පරිගත වුණාට ප්‍රශ්නයක් වියුක්ත නැහැ. ඔබ සත්‍ය පවසන්න. ඒ නිසා තමයි අපේ සංවිධානයේ මේ වසර දෙකමාරක් පුරා බොහොම නිකැලැල්ල පිරිසිදුව සත්භාවයෙන් යුතුව මේ ක්‍රියාව කරගෙන එන්නේ අපි සත්‍යයට පමණයි ගරු කරන්නේ සහ අපිට පක්ෂ නැහැ. අපි කතා කරන්නේ බොහොම අසාධාරණ ලක් වෙච්ච කොටස් වෙනුවෙන් පමණයි. අපි ඉදිරිපත් වෙන්නේ බොහොම අසාධාරණ ලක් වෙච්ච කොටස් වෙනුවෙන් පමණයි. අපිට වෙන සේවාදායක වෙනම නැහැ. ඒ අසාධාරණ වෙන්නේ පොලිසිය නිලධාරියෙකුට එක්සත් මානවික සංවිධානය ඉදිරිපත් කරනවා. ඒ වගේම තමයි අපි බැලුවා. දැන් අපි බැලුවොත් මේ රටේ ජනතාව දීලා තියෙන පැමිණිලි පොලිසිය ගැන හෝ ආයතන ගැන හෝ විශේෂයෙන්ම ශ්‍රී ලංකා මානවික කොමිෂන් සභාව ගැන අපිට කනගාටුවත් ස්ථිර කරන්න වෙනවා. ගරු සභාපතිතුමියනි ඔබතුමිය මුණ ගැහෙන්න. රටේ මානවිකම් ක්‍රියාකාරිනියකට මානවිකම් ක්‍රියාකරුවන්ට අවස්ථාවක් නැහැ. ගරු සභාපතිතුමියව මානවිකම් කොමිෂන් සභාවේ සභාපතිතුමියට ඉදිරිපත් කරන්න. මානවිකම් ක්‍රියාකරුවන්ට තියෙන ගැටලු මානවිකම් කොමිෂන් සභාව තුලින් කියන්න අවස්ථාවක් මේ වෙනතුරු ලැබිලා නැති නිසා කනගාටුවෙන් වුණත් ජනතාව මේ ගේන සියල්ලට අපිට එකඟ වෙන්න වෙනවා. අපි ගරු සභාපතිතුමියගෙන් ඉල්ලා සිටිනවා මානවිකම් කොමිෂන් සභාවේ අවස්ථා ලබා දෙන්න මානව හිමිකම් සංවිධානවලට නියම මානවිකම් ක්‍රියාකරුවන්ට ඔබතුමියව හමු වෙලා මේ ඔබතුමියට පහරින් තියෙනවා නම් යම්කිසි අසාධාරණයක් ඔබගේ ක්‍රියාපටිපාටියට අනුගත නොවන නිලධාරීන් ඉන්නවා නම් ඒ මානව හිමිකම් ක්‍රියාකරුවන්ට ඒ සංවිධාන වලට අවස්ථාවක් දෙන්න ඔබතුමිය හමු වෙලා මෙහෙම ඉඳගෙන බොහොම වෘත්තීය මට්ටමේ මේ සාක්ෂි ඉදිරිපත් කරලා මානවිකම් කොමිෂන් සභාව නිවැරදි මාර්ගයකට ගන්න වැරදි වෙනවා නම් අපිට මානවිකම් සංවිධානයක් විදිහට ඔබතුමියට කියන්න තියෙන එක අපි ඉල්ලා සිටිනවා රටේ ජනතාවගෙන්. මොකද අපි මානවිකම් පිළිබඳව කතා කරනකොට අපේ සංවිධානයේ රට පුරා මානවිකම් සහ තමුන්ගේ යුතුකම් ගැන වැඩසටහන් පවත්වාගෙන යනකොට අපේ හාමුදුරුවෝ අධ්‍යක්ෂතුමත් කිව්වා වගේ අපි ජනතාවට උගන්වන්නේ ඔබට මෙවැනි සිදුවීමක් වුණොත් ඔබ මෙන්න මේ ආයතන වලට කතා කරන්න. මේ ක්‍රියාපටිපාටි පිළිබඳව මොකද යැපෙන්නේ නෙවෙයි ඔබ ස්වාධීන වෙන්න. ඔබට පැමිණිල්ලක් තියෙනවා නම් ඔබට දුක් ගැනවිල්ලක් තියෙනවා නම් රටට හඬගා කියන්නේ කොහොමද? කොහෙදද? කවදද කියන එක අපි උගන්වගෙන යනකොට අපි මුලින්ම දෙන අංකය තමයි 19996ට කතා කරන්න. ඔබගේ ප්‍රශ්නය හංගවාගෙන ඉන්න එපා. මානවිකම් කොමිෂන් සභාවක් තියෙනවා. රටේ ජාතික පොලිස් කොමිෂමක් තියෙනවා කියලා අපි උගන්වගෙන යනවා. ජාතික පොලිස් කොමිෂන් සභාවට අපි ගෞරවය කරනවා, ස්තුති පුද කරනවා. ජනතාවට දක්වන සහයෝගයට සහ ජනතාවගේ තුලට ජනතාව ආවම ආදරෙන් පිළි අරගෙන උන්ගේ ප්‍රශ්නය අසා සිටීම පිළිබඳ සියලු දෙනාටම රටේ සියලු දෙනාටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. අධ්‍යක්ෂතුමනි අද අපිත් එක්ක එකතු වුණ අධ්‍යක්ෂක මණ්ඩලයට අපේ හම්බුරවන්ට අපේ සභාපතිතුමා ඇතුළු රට පුරා විසිරී සිටින පළාත් සහ දිස්ත්‍රික්ක නායක නායිකාවන් සියලු දෙනාටම පැමිණි ඔබ සැමටම එක්සත් මානවිකම් සංවිධානය සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.